ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබේ වන්නේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල දරුවන්ගේ අධ්‍යාපනය තවත් ශක්තිමත් කරමින් ජාතික පාසල් දහසක් ජාතියට තිලන කිරීම ආරම්භේ. රට ගැන හිතනවා නම් මැති ඇමතිවරුන් කණ්ඩායමක් ලෙස එකට වැඩ කළ යුතුයි. ජනපති කියයි. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි. තෙල් ටැංකි ගනුදෙනුව රටට හිතකර වෙද්දී විරුද්ධ වෙන ඉන්දීය ගැත්තන් ගැන ඇමති ගම්මන්පිල හෙළි කරයි. හිටි හැටියේම අදත් විදුලි විසන්ධියක් වෙන ලකුණු. පාස්කු චෝදනාවලින් නිදහස් කරන්නයි මෛත්‍රීගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි. තලයිබාන් කළ විදිහටම චීනයත් විශාලතම බුදු පිළිමයක් විනාශ කරයි. සෞභාග්‍යවත් අනාගතයක ගුණ රුව සුවඳ දැකීමට ඇති ශක්තිමත්ම ගමන් මාර්ගයේ අධ්‍යාපනයේ බව තහවුරු කරමින් ජාතික පාසල් දහසක් ජාතියට තිලෙන කරන වැඩසටහන අද ආරම්භ කෙරුණා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරුන් සියලු දෙනා කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතු බව මෙම උත්සවය අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළා. සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහනේ තවත් එක් පොරොන්දුවක් ඉටු කරමිනුයි ජාතික පාසල් දහසක් ව්‍යාපෘති ආරම්භ කෙරුණේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සේමලාන්ඩුව මහාවිද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරමින් මෙතෙක් පැවති ජාතික පාසල් 374 සීමාව පසු කරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ජාතික පාසල් ආරම්භ කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදුවනවා. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක සැලකිල්ලටගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකින් තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. මේක ජාතික පාසලක් පමණක් නෙවෙයි. මෙහි මේ පාසල ආරම්භ කරනකොට ඒ වටා තිබෙන කුඩා පාසලු පොකුරක් හැටියට ඉදිරියට යා යුතුයි. ඒක තමයි මම හිතන්නේ මේකේ අරමුණ. මේ පාසලේ ඉන්න දරුවන්ටත් ඉහළ පැලැන්ති මේ පාසල්වල දරුවෙකුට ලැබෙන අධ්‍යාපනය දැනුම ලබා දීමට අපිට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම තාක්ෂණය අද සෑම ශාස්ත්‍රයකටම අවශ්‍යයි. හැකියාවන් දියුණු කරන්නට අද අධ්‍යාපන ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නට ඕන. එතකොට එයාට පුළුවන් සාර්ථක රැකියාවක් තමන්ගේම ව්‍යාපාරයක් මේ ආරම්භ කරන්නට. මේ අවුරුද්ද අවසාන වෙනකොට සෑම පාසලකටම අධිවේගී ෆයිබර් ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ කරන්නට පුළුවන් කියලා මට දන්වලා තියෙනවා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරුන් සියලු දෙනා එකට එක්ව වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අපි රටක් හැටියට හාමුදුරනේ එකට වැඩ කරන්නට ඕන. කණ්ඩායමක් හැටියට වැඩ කරන්නට ඕනේ. අපි අද බොහෝ දෙයක් වුණාම හමුදාව ඉල්ලනවා. ඕන දෙයකට එන්නත දුන්නත් හමුදාව. දැන් අපි පෝර දෙන්නත් හමුදාව. ඇයි ඒ හමුදාව? හමුදාවේ ඉන්නෙත් අපේ රටේ මේ ගම්බද ආනවලින් ආපු අය. ඇයි? අපි හමුදාවේ පුහුණු කරලා තියෙනවා කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නට. තමයි රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න උනා. රාජ්‍ය ඇමතිවරයෙක් කියලා ගිහින් කියනවනම් මේ ආණ්ඩුව වැරදි කියලා එයා කියන්නේ එයත් වැරදි කියන එක. හැම മന്ത്രിවරයෙක්ම හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම හැම ඇමතිවරයෙක්ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වග කියන්නට ඕන. යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඊයේ දලදා මාලිගාව වඳින්න ගිය වෙලාවේ මම ජනතාවට කතා කරනකොට එක තරුණෙක් ඇවිල්ලා කිව්වා සර්ට අවුරුදු 2ක් නැති වුණානේ මේ කොවිඩ් නිසා. ඇයි මහජන මොකද්ද මේ රෙෆරන්ඩම් එකක් තියලා ඒ දෙක ගන්නෙ නැත්තේ ඇයි? මං කිව්වා ඔබතුමා තමයි මගේ උපදේශක හැටියට ගන්න ඕන කියලා. ජනතාව දන්නවා මේ අමාරුකම වෙච්ච. විපක්ෂයේ හිටියත් മന്ത്രിවරුන්ගේ යුතුයකමක් තියෙනවා. රටක් හැටියට හොඳ දෙයක් කරනවා අපි ඉදිරියට යන්න. වැඩි වෙලා තියෙන අද හැම කෙනෙකුටම කැබිනට් ඇමතිකමක් ඕන. මම කොහොමද හැමෝටම කැබිනට් ඇමතිකම් දෙන්නේ? මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වසර 3 තුල ඔබගේ සම්පූර්ණ සහාය මට ලබා දෙන්න. ජනතාවට සේවය කිරීම සඳහා මම ඡන්ද බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ. මම ජනතාව වෙතට ගියා ගම සමග පිළිසඳරක් වැඩසටහන යට. දැන් මම නැවත ඒක ආරම්භ කරනවා. සෑම පළාතකම රාජ්‍ය ආයතන වලට පෞද්ගලිකව මම යනවා. ඉල තමුන්නාන්සේලාව දිරිමත් කරන්න. මේවා රට වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් අපේ සේවය අපි ලබා දිය යුතුයි.
අසත්‍ය සමාජ ප්‍රචාරයන්ට හසු නොවි හැකියක්මනින් කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාවද ලබාගෙන රට ආරක්ෂා කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඉල්ලීමක් කළා. වැරදි මතවලට රැවටෙන්නට එපා. ඒ බූස්ටර් එන්නත ලබා ගන්න. ඉතින් ඒක ලබා ගැනීම තමයි මේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට තියෙන එකම දේ. අපි අවුරුදු දෙකක් කොවිඩ් නිසා පාසල් අරින්නට බැරි වෙලා තිබුණා. වෛද්‍යවරුන් අනුමත කරලා තිබෙනවා අවුරුදු 12න් ඉහළ අයටත් බූස්ටර් එන්නත ලබා දෙන්නට පුළුවන් කියලා. අපි ප්‍රාර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න පාසල් වහන්න අවස්ථාවක් එළඹ නොවේවායි කියලා. නේ අද විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නැහැ. මම සතයක්වත් ණය අරගෙන නැහැ විදේශ ණය. ඩොලර් බිලියන 6.3ක් අපි හැම අවුරුද්දෙම ණය ගෙවන්නට ඕන. මේවා පසුගිය රජයන් ගත්තේ. මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 62ක් සඳහා රූපවාහිනී යන්ත්‍ර 88ක් ලබා දීම සංකේතවත් කරමින් පාසල් 5ක විදුහල්පතිවරුන්ට රූපවාහිනී යන්ත්‍ර ප්‍රදානය කෙරුණා. පාසල් නිලැඳුම් සහ පාවහන් සඳහා වවුචර් පත් පිරිනැමීම සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්. විදුහල්පතිනී ඉන්දුමති පරණමාන මහත්මිය ජනාධිපතිතුමා වෙත සමරු තිලිනයක් පිළිගැන්වුවා. සියඹලාන්ඩුව මහාවිද්‍යාලයේ මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාරය පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා විදුහල ජාතික පාසලක් බවට පත් කිරීම සහ තම පැමිණීම වෙනුවෙන් ලොක්පොතෙහි සටහනක්ද තැබුවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මේ අතර සියඹලාන්ඩුව මහාවිද්‍යාලයට පැමිණෙමින් සිටි ජනාධිපතිතුමා අතරමඟ රැස්ව සිටි ගොවීන් පිරිසක්ද හමු වුණා. කාබනික පොහොර නිෂ්පාදනය, එය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ නිසි දැනුවත් වීමක් නොවීමෙන් යම් අඩුවක් සිදු ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කාබනික කියන්නේ මේ කොළ එකතු කරලා දාලා එකක් නෙවෙයි. දැන් විශාල තාක්ෂණයක් ඒකේ තියෙනවා. ඉතින් හැබැයි මම පිළිගන්නවා ඒක මේ ගොවි මහතුන්ට ඇවිල්ලා තීරුම් කළ දුන්නේ. මොකද්ද මේකෙන් කරන්නේ? මේකෙන් අසන්න මුල මේකෙදී මම නම් හිතන්නේ අඩු වෙනවා කියලා. මොකද පවර හරියට දැම්මනම් ඒ අසන්නම අපිට ගන්න පුළුවන්. හැබැයි ඒක වසවිසෙන් තොරයි. මෙන්න මේක තමයි මට කරන්න ඕනෙලා තියෙන්නේ. මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි අවාසනාවකට අපේ අය ඇවිල්ලා ගොවි මහත්තුරුන්ට තේරුම් කරලා දුන්නේ නැහැ. මෙන්න මේකයි පොහොර වර්ගය මේ විදිහටයි පාවිච්චි කරන්නේ. දැන් මම මේ යාල කන්නේදී හමුදාව පාවිච්චි කරනවා ඒකට. හමුදාවනේ හැම එකටම ඇවිල්ලා ඉන්නේ මේ තේරුම් කරලා දෙන්න. ගෙනිහිල්ලා ජනතාවට තේරුම් කරලා මෙන්න පොහොර මේ විදිහටයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක කියලා කියන්න. මදුනිකා ලංකා IOC පාලනය යටතේ තිබුණු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වුණු ව්‍යාපෘතියක් විදිහට සංවර්ධනය කරන්න ඊයේ ගිවිසුම් ගත වුණා. මේ ගිවිසුම බල රහිත කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. නජිත් කොහොමුණත් විෂය බහර උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මෙතෙක් භාවිත නොකළ තෙල් ටැංකි මව්බිම සතු කර ගැනීමට Taman ක්‍රියා කළ බවයි. එම වැඩපිළිවෙලට විරුද්ධ වන්නේ ඉන්දිය ගැත්තන් සහ ඉත්තන් බවද අමාත්‍යවරයා පවසනවා. ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 99න් 85කම පාලනයේ තෙල් සංස්ථාව සතුවන ලෙසට ඊයේ දිනේ ගිවිසුම් ගත වුණා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ටැංකි 24ක් පවතිනවා. එමෙන්න ඛනිජ තෙල් සංස්ථාවට සහ ඉන්දියන් ඔයිල් සමාගමට කොටස් හිමි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යටතට ටැංකි 61ක් පැවරෙනවා. එම සමාගමේද 51ක කොටස් හිමි වන්නේ ඛනිජ තෙල් සංස්ථාවටයි. ඊ අත්සන් කළ ගෙවිසුමට අනුව ඉන්දිය ඔයිල් සමාගම සතු පැවති තෙල් ටැංකි 14ක් පැවැති ලෙසම වසර 50ක බදු කාලයකට ඔවුන් සතු වනවා. බ්‍යාතර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධනය සඳහා ඉන්දිය සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගෙන තිබෙන තීරණය හා ඊට අදාළ ගෙවිසුම බල රහිත කරන ලෙසට නියෝග කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලේ උදිත ස්වාමින් වහන්සේ මෙම පෙත්සම ඉදිරිපත් කළා. මෙහි වකුත්තරකරුවන් ලෙසට 47 දෙනෙකු නම් කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලී තෙල් ටැංකිවලට අදාළ ගෙවිසුම පිළිබඳ ස්ථාන කිහිපයකදී විවිධ අදහස් පළ වුණා. බිලියන ගණන් වටින ඛනිජ තෙල් ටැංකි සහ භූමිය සහ මුහුද ජැටිය මේ සීළු දේම තමයි ඊයේ රාත්‍රියේ දුන්නේ. මේ බලශක්තිය විකුණන්නේ රටේ වරාය විකුණන්නේ. අපි ගිනි තියාගෙන හරි මරාගෙන මැරිලා හරි පාරට බහලා හරි මේක නවත්තන්න ඕන. ඉතිහාසයේ පළවෙනි වතාවට මතක තියාගන්න කලින් දීලා තිබුණේ නැති ටැංකි අපි තා වගකීමෙන් කියනවා මේ වාද විවාද තුල මේවා ඔප්පු වුණා. ගම්මන්පිල මහත්තයාගේ රෙදි ගැලවුණා. මම දැක්කා ඊයේ පෙරේදා ටීවී සාකච්ඡාවල ගිහිල්ලා.
කෙසේ වුවද මෙම ගෙවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය උදේගම්මන් පිළ මහතා හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ කරුණු පැහැදිලි කළා. ඉන්දියාවට තෙල් ටැංකි ටික දීර්ඝ කාලයක් දීලා තියෙදි එක්කෙනෙක් කතා කරන ඇහුණාද? ඒ වගේම අවුරුදු 100ක් තිස්සේ මේවා දි รา පත් වෙයි රටට කිසි ප්‍රයෝජනයක් නැති විදිහ එක්කෙනෙක් කතා කරාද? මම මේ ටැංකි ටික අපේ ප්‍රයෝජනෙට අරගත්තම අද මේ ටැංකි ටික හදලා අපේ තෙල් ටික ගබඩා කරනකොට මෙන්න විරුද්ධ වෙනවා. ඉන්දියාවේ මේ තෙල් ටැංකි ටික ගත්ත එක ගැන ඉන්දියාවේ ඉන්නේ හිත රිදිලා. ඒ නිසා ඉන්දියාවේ ඔත්තුකාරයෝ ඉන්දියාවේ ඉත්තන් සහ ගැත්තන් විසින් මට පහර දෙනවා. මේ තෙල් ටැංකි ටික අපිට ගත්තේ ඉන්දියානු ප්‍රහාරයකට සූදානම්යි. ඉතින් ඔය මීට කලිනුත් මව්බිම ඉන්දියානු විරෝධී අරගල කරලා ඉන්දියාවේ සහායෙන් රටින් පැනගත්ත නායකයෙක්ගේ පක්ෂයක් තමයි මේකට එරෙහිව සටන් කරන්නේ. ඉතින් ඒ අයගේ ඉන්දියානු විරෝධය පුස්සක් කියලා ඉතිහාසය ඔප්පු කරලා ඉවරයි. අනිවාර්යයෙන්ම අපි අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා නම් ඕන ලෝක බලවතෙක් එක්ක සෝදශීලීව සාකච්ඡා කරලා අපට වාසි සහගත වෙන්න ගිවිසුම් ගන්න පුළුවන් කියලා ඔප්පු කළා. මට ඒකට ආදර්ශය දුන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමත් කච්චතිව ගිවිසුමත් ලංකාවට වාසිදායක ලෙස සකස් කරගත්තා. ඊට පස්සේ ලංකාවට වාසිදායක ගිවිසුමක් ඉන්දියාව සමග අත්සන් කළා නම් ඒ තෙල් ටැංකිය ගිවිසුම පමණමයි. අදත් දෙවයින පුරා වරින් වර විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැවි තෙල් කනිජ තෙල් සංස්ථාවෙන් ලබා දෙන්නේ නම් කපාදුවක් නැතිවම විදුලිය ලබා දෙන්න පුළුවන් කියලයි. සාමාන්‍යයෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියේ විදුලි අවශ්‍යතාවෙන් 3න් 1ක් සපුරන්නේ විදුලි බල මණ්ඩලය සහ පෞද්ගලික ඩීසල් තාප බලාගාර හරහායි. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව සහ තාප විදුලි බලාගාරයේ වසා දමා ඇති පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ ඩීසල් තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇති බවට වාර්තා වනවා. කෙසේවද පසුගිය දින කිහිපයකදී විදුලි කප්පාදුවක් සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ පවතින තත්ත්වයේ මත කාර්යබහුල වේලාවන් වලදී විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් විදුලි පද්ධතියේ බිඳවැටීමක් සිදුවිය හැකි බවයි. එවන් පසුබිමක් යටතේ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක්ද ඊ රාත්‍රියේදී අපදාවට ලක් වුණා. මේ හේතුවෙන් ප්‍රදේශ ගණනාවක පැයකට වැඩි කාලයක් විදුලිය විසන්ධි වුණා. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම්.ආර්. රණතුංග මහතා ප්‍රකාශ කළේ විදුලි ඉල්ලුම වැඩිවීම හේතුවෙන් කඩින් කඩ විදුලි කප්පාදුවක් සිදුවන බවයි. අපිට මෙගොඩ් 200ක විතර ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වුණා. එකක් තමයි කැලණිතිස්ස විදුලි බලාගාරයේ DC7 කියන ජෙනරේටර් එක. ඒ වගේම කුකුලේගංගේ ව්‍යාපෘතියේ තියෙන මෙගොඩ් 38ක ධාරිතාවේ තියෙන යන්ත්‍ර දෙකකුත් උපරිම ඉල්ලුම තියෙන 630 1030 අතර ප්‍රමාණය අපිට නැති වෙලා ගියා. ඒක නිසා තමයි අපිට විදුලි කප්පාදුවකට යන්න ඕනේ. අපේ ප්‍රධානම අවස්ථාවේ තියෙන්නේ අපිට යන්ත්‍ර තියෙනවා. ඒවට අවශ්‍ය දැවි තෙල් ප්‍රමාණය කන්ඩිෂනර් සංස්ථාවෙන් ලබා ගන්නට පුළුවන් නම් අපිට මගහරින්නටත් පුළුවන් වෙනවා. දැවි තෙල් ප්‍රමාණය සහ ඩීසල් ප්‍රමාණය අපිට අඛණ්ඩව ලබා දෙනවා. මේ විදුලි කැපීමකින් තොරව ඉදිරියට පත්වාගෙන යන්නත් හැකියාව තියෙනවා. මේ අතර කොළඹ පිහිටි ලිට්‍රෝ ගෑස් මූලස්ථානයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඔවුන් ඉල්ලා සිටියේ වෙළඳපොළට අවශ්‍ය ගෑස් හැකි ඉක්මනින් නිකුත් කරන ලෙසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනාවලින් තමා නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මෙම ප්‍රහාරයෙන් මියගිය ආබාධ වූ සහ තුවාල ලැබුවන් වෙනුවෙන් වන්ද ඉල්ලා ගොනු කළ නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර චෝදනාවලින් නිදහස් කරන ලෙසයි ඔහු ඉල්ලා තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ මෙම නඩු ගොනු කළ අවස්ථාවේ සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු නොකළ බවයි. පාස්කු ප්‍රහාරය ගැන නඩු පවරන්නේ නම් මෙරට එල්ල වූ 100 ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ටද නඩු පැවරිය යුතු බවද ඔහු පැවසුවා. පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කියා සිටියේ මෙම ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි. මෙම සිද්ධියට අදාළව කොළඹ දිසාධිකරණය හමුවේ නඩු 128ක් ගොනු කර තිබෙනවා. බැඳුම් කර නඩුවේ පැමිණිල්ල මගින් මෙහෙවීමට අපේක්ෂා කරන පරිගණක සාක්ෂි පිළිබඳ ලයිස්තුවක් නීතිපතිවරයා අධිකරණයට අද බහර දුන්නා. 2015 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688කට අධික වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා. නඩු විභාගයේ මාර්තු මාස 4 වනදා යලි කැඳවීමට නියමිතයි.
මෙම දුෂ්කර කාල සීමාවේදී ජනතාව හමුවේ තිබෙන විවිධ පීඩාවන් එකිනෙක ඉවත් කිරීමට ආණ්ඩුවක් ලෙස සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මහවැලි ගඟින් ලබා ගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන් පිරිපහදු කර ගලගෙදර හරහා මාවත ගමට ගෙන යන මෙම ව්‍යාපෘතියෙන් ග්‍රාම සේවා වසම් 28කට සිත සැලසෙනවා. දශක කිහිපයක් පුරා පැවති ජල ගැටලුවට එමගින් විසඳුම් ලැබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මාවතගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කර්මාන්ත පරිශ්‍රය සඳහා දිනකට අවශ්‍ය ජලය ඝන මීටර 500ක ධාරිතාවද මෙම ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණ කරනවා. සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 3126ක්. දේශීය බැංකු අරමුදල් යටතේ ජල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කෙරුණා. මෙතරම් පානීය ජලය සීමා වුණත් අපට පානීය ජලය ලැබෙන මූලාශ්‍ර ආරක්ෂා කරන්න මිනිසුන් ඉදිරියට නොයන එක ගැටලුවක්. සැමට පානීය ජලය ලබා දීමේ ඉලක්කයටයි අපි ගමන් කරන්නේ. මේ ප්‍රතිපත්තිය 2025 දී යථාර්ථයක් වෙනකොට මුළු රටටම නල මගින් පිරිසිදු පානීය ජලය ලබා දෙන්න අපට හැකි වෙනවා. එදා අපි විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ ඒ අභියෝගය ජය ගන්න. අපි පටන් ගත්ත ඒ ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුව එදා ඡන්දේ බලාගෙන කඩිමුඩියේ විවෘත කරන්න ගිහින් කරපු වැරද්දත් ජනතාව වෙනුවෙන් අපිම නිවැරදි කළා. ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවද කියලා අහනවා. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකද්ද කියලා කවුරු හරි අහුවද? සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නේ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජයක් ජනාධිපතිතුමා ඒ හොඳ ආකාර අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි අද විරුද්ධ පක්ෂයේ ජනතාවට සහන දෙනවට කැමති නෑ. එයා ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ. එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි කියලායි මම විශ්වාස කරන්නේ අපේ ආමතුරුනි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුරුන් මෙන්ම වයමාණ්ඩුකාර අඩ්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරණාගොඩ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් ආනයනය කරන ගිවිසුමට අද එළඹුණා. ආරක්ෂිත සහල් තොගයක් ලෙස මේ තබා ගැනීම සඳහායි කඩිනමින්ම ආනයනය කෙරෙන්නේ. සහල් අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම වෙළඳපළට නිකුත් කිරීම සඳහා මෙසේ ආරක්ෂිත සහල් තොගයක් තබා ගැනීම රජයේ අරමුණයි. දෙරට අතර මෙම ගිවිසුමට එළඹුණේ සූම් තාක්ෂණය ඔස්සේ. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලිකංශයේ සම්බන්ධතාවකින් තොරව දෙරට රජයන් අතර මෙම ගනුදෙනුව සිදු කෙරෙනවා. මියන්මාරෙන් ආනයනය කරන සහල් වලට ඇමරිකා ඩොලර් වලින් ගෙවීම් සිදු නොකිරීමද විශේෂත්වයක්. ඒ වෙනුවට ගෙවීම් සිදු කෙරෙන්නේ මියන්මාරයේ භාවිත කෙරෙන රින්ගිත් නැමැති මුදල් ලේඛකෙන්. මෙරටට ආනයනය කරන සහල් තොගය වයංගොඩ විශේෂ සහල් ගබඩාවේ ගබඩා කර තැබීමට නියමිතයි. එමෙන්ම මෙම සහල් වෙළඳපළට නිකුත් කිරීමට අවශ්‍ය වූහොත් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 100කටත් වඩා අඩු මුදලකට ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. වයස අවුරුදු 12-15 අතර එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා. මේ අතර වයස අවුරුදු 16-19 අතර පාසල් දරුවන් සඳහා කොරෝනා දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දීමට අනුමැතිය හිමිව තිබෙනවා. නජිත් එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව ප්‍රබල රටවල් අභිබවා ඉදිරියෙන් සිටින බව අමාත්‍ය කිහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. දැන් මත විරාමයක්. දෙවන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවද ඒ පිළිබඳ ජනතාව දැනුවත් වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. නැවත එක්සත් ජාතිපක්ෂයට වෙච්ච දෙයමයි සමග බලවේගයටත් වෙන්නේ. ඒ නිසා දැන්වක්වත් ඇස්සර බලලා පොළොවේ පය ගහලා මේ ආණ්ඩු පක්ෂය කරන හොඳ දෙයටවත් සහයෝගය දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා. අපි මාධ්‍යනොත් ඉල්ලන්නේ මහා විශාල සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ සංවර්ධන වැඩපිළිවෙල ගැනත් පොඩ ආණ්ඩුව කරන හොඳ දේ ගැනත් පෙන්වන්න කියන එක. හැබැයි අපි දැක්ක ගොඩක් වෙලාවට මේ ආණ්ඩුව කරන හොඳ දේ මාධ්‍ය තිබුණන් එළියට යන්නේ නැහැ. කොහොමද මේ අවුරුදු දෙකේ කොහෙ කාටද පඩි නොදී හිටියේ මේ ආණ්ඩුව? කොයි ඉස්කෝලේ විදුහල්පතිවරයා ගුරුවරයාට පඩි නොදුන්නේ? කොයි රෝහලකටද පඩි නොදුන්නේ? සියලුම මේ රටේ බහුතරයක් සුබ සාධන සේවා සියල්ල හරියාකාරව වර්තමාන ආණ්ඩුව පවත්වාගෙන යනවා අදත්. මధුරිකා
සීගිරිය නව නගරය සති දෙකක් තුළ සංවර්ධනය කොට දඹුල්ල ප්‍රාදේශීය සභාවට බහර කරන ලෙසට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික අංශාධ්‍යක්ෂ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාසිත ස්වාමින් වහන්සේ සීගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරුට දැනුම් දී තිබෙනවා. පවතින අඩුපාඩු නිසා ලෝක උරුම සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මෙවන විට දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. සංචාරක ව්‍යාපාරයට නව ආලෝකයක් ලැබෙන මේ මොහොතේ මෙවැනි අඩුපාඩු දැඩි බාධාවක් බවයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ. සීගිරිය නව නගරයේ පවතින අඩුපාඩු හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දෙන අඩුපාඩු රැසක් පසුගිය කාලයේ පුරාම වාර්තා වුණා. වගුරවල් හැම තැනම වන්දනා පුද්ගලෙකුට ආපුවම කණ්ඩ තැනක් නැහැ. මිනිස්සු ආපුවම සංසාරය අප්‍රසන්න පළවෙනි පාරේ මිනිහා ජීවිතේට සීගිරියට එන්න. ටොයිලට් එකේ කවුද වැදින්නේ? මේ බාල්දිය වල මේ ගෙනියන්නේ කොහමද වතුර මිනිස්සු? ඈ? ඒ කොකෝ කැඩලා කොහෙන්ද මේ බාල්දිය දීලා තියෙන්නේ? මේ බාල්දිය තිබුණු බාල්දිය අයින් කරලා තිබුණා මම හොයලා ගත්තා. මොකද මේ ගාඩිය කරගෙන යන්නේ ඒක. ඔය කීයක් පැදීලා බල කරලා ඉන්නත් බෑනේ මහත්තයා අපි. ඉතින් මට මම දැනට ඔය කරගෙන යනවා. ඒවා මාස්කෝ ගන්න මාස්කෝ එන්න. වහන්න බෑ. වහන්න බෑ. ඔව්. ඒතකොට දැන් මේ කාන්තාව වැසිකිලියනේ. ඔව්. මාස්කෝ නැහැ. ඒක වැහෙන්නේ නැහැ. නෑ. යන්න ටොයිලට් එකක් නැත්තම් ආකර්ෂණය වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සංචාරකීන්ට ආරාධනා කළත් ලෝක උරුමයක්ව පවතින සීගිරිය බලන්න එන සංචාරකීන්ට මුහුණ දෙන්න වෙන්නේ මෙවැනි වාතාවරණයකටයි. ඒක සීගිරි බල්ලට ගියා. ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නේ. ප්‍රාදේශීය සභාව කියලා ප්‍රාදේශීය සභාව වෙන සංස්කෘතික කෝණේ කියලා ඒ කවුරුත් මේක පාලනය කරන්නේ නැහැ. දැන් එතකොට මේක අරාජික වෙලා තියෙන්නේ. පවර දීමක් තාම නැහැ. දේපොළ අපිට පවරා දීපු නැති නිසා තමයි තාම අපිට පියවරකට යන්න පුළුවන් වෙන්නේ නැත්තේ. පවතින අඩුපාඩු ගැන හෙළිකිරීමත් සමග මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික අධ්‍යක්ෂ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සීගිරිය නගරයේ සංචාරයකට එක්ුණා. මේක කාට හරි පවරනකම් අපි මේකේ නඩත්තුව අපි කරනවා. හරිද? ප්‍රාදේශ සභාවෙන් උදව්වක් කරන්න ඕන ඔබතුමාලා මේ දේශපාලනඥයෝ ඉඳලා මේ තියෙන මේ ගොඩලි ටික පුරවලා දෙන්න ඕන අපිට. සීගිරි භූමිය යලි යථා තත්ත්වයට පත්වෙන තුරු ITN අපි අවධානයෙන්. තලිබානුවන් 2001 වසරේදී ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කර දැමීමේ පුවතක් මුළු ලොවම කම්පාවට පත් කළා. එම සිදුවීමෙන් අනතුරුව නැවතත් ලොවම සසල කරමින් විශාලතම බුදු පිළිමයක් විනාශ කිරීමට චීනය මැදිහත් වී තිබෙනවා. තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දෙක්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ගේ තරග තහනම ඉවත් කර ඇති බවට වාර්තා වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ තරග තහනම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බවයි. පසුගිය වසරේ ජූලි මාසයෙන් නිමා වූ එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව බුබුල උල්ලංඝනය කිරීමේ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකීන් තරඟ තහනමකට ලක් වුණා. අදාළ වරද සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව මෙම ක්‍රීඩකීන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් නියම කළා. ඊට අමතරව දේශීය තරඟ සඳහා මාස 6ක තරඟ තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කළා. කෙසේ වෙතත් ඔවුන්ට පසුගියදා පැවති LPL තරඟාවලි සඳහා එක්වීමට අවස්ථාව හිමි වූ අතර හෙට දිනේදී පැවැත්වෙන ශරීර යෝග්‍යතා පරීක්ෂණ සඳහා එක්වීමේ අවස්ථාවද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මොවුන්ට පනවා ඇති දඬුවම පිළිබඳ නැවත සලකා බලන ලෙස ඉල්ලා ඔවුන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර ඇති අතර අදාළ දඬුවම ලිහිල් කරන්නේද යන්න තවමත් තීරණය කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 10ට.